මුලින්ම මම ඉදිරිපස සහ පිටුපස බේසික් බ්ලොක් එකේ පිටපත් එක පිටපත් කර ගන්නවා. ඊට පසු මම වෙනත් කොලයක් අරගෙන මගේ ඉදිරිපස පළුව මෙන්න මේ ආකාරයට තියා ගන්නවා. අයින දිගේ මේ ආකාරයට තබා ගනිමින් ඉදිරිපස පළුව අලවා ගන්නවා. උඩ කොටස පමණයි මම අලවා ගන්නේ. මේක මම රැංග්ලර් ස්ලීව් එකක් කරගන්න අවශ්‍ය නිසා තමයි ඒ ආකාරයට අලවා ගන්නේ. ෂෝල්ඩර් එක අතර අඟල් 3 කාලක ප්‍රමාණයක් මම ඈඩ් කරමින් උරහිසට උරහිස එකට සිටින ආකාරයට පිටුපස පළුව ඈඩ් කරමින් අලවා ගන්නවා. ඇලවූ පසු මේ ආකාරයටයි දිස්වන්නේ. ඊට පස්සේ මම ඈඩ් කරගත්තු අඟල් 3 කාල මැද වනසේ ඒ හරහා රේඛාවක් දික් කර ගන්නවා. ඊළඟට ඔයාලට පේනවා මගේ මේ ස්කෙච් එක තුල ස්ලීව් එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ආම් හෝල් එක එන තැන තමයි මම පෑනින් ඇඳලා තියෙන්නේ. එතකොට ස්ලීව් එකේ දිග මම අරගෙන තියෙනවා අඟල් 12ක ප්‍රමාණයක්. උරහිස කෙළවර සිට අඟල් 12ක් පහළට ලකුණු කර ගන්නවා. එම රේඛාවට ලම්බක රේඛාවක් ඇඳ ගන්නවා. අනෙක් පැත්තටත් ලම්බක රේඛාවක් ඇඳ ගන්නවා. අංශක අණුවක කෝණයක් සෑදෙන ආකාරයට තමයි ඒ රේඛාවම ඇඳගෙන තියෙන්නේ. ඊළඟට මම ඉදිරිපස කර මුදුනේ ඉඳන් හයි පොයින්ට් ෂෝල්ඩර් එකේ ඉඳන් අඟල් 2ක් පහළට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ පිටුපස පළුව තුල පිටුපස හයි පොයින්ට් ෂෝල්ඩර් එකේ ඉඳන් අඟල් 1.5ක ප්‍රමාණයක් පහළට ලකුණු කරගෙන යනවා. ඊළඟට අන්ඩර් ආම් පොයින්ට් එකේ ඉඳන් අඟල් 3 කාලක ප්‍රමාණයක් පහළට ලකුණු කරගෙන යනවා. ඒ පොයින්ට්ස් දෙක හරහා රේඛාවක් ඇඳ ගන්නවා. රැංග්ලර් ස්ලීව් එක අඳිද්දී ඒ හැඩය තමයි අපට එන්නේ. පිටුපස පළුවෙත් අඟල් 3 කාලක ප්‍රමාණයක් අන්ඩර් ආම් පොයින්ට් එකේ ඉඳන් පහළට ලකුණු කර ගන්නවා. පිටුපස පළුවෙත් එම රේඛාව ඇඳ ගන්නවා. මගේ ස්ලීව් එකේ ඕපන් එක තියෙනවා අඟල් 11 මාරක ප්‍රමාණයක්. 11 මාර දෙකට බෙදලා එන 5/3 කාල මම ස්ලීව් විත් එක ලකුණු කර ගන්නවා. අන්ඩර් ආම් පොයින්ට් එකේ ලකුණු කරගත් තැන සිට ස්ලීව් එකේ ඕපනින් එක දක්වා රේඛාව ඇඳ ගන්නවා. ඔයාලට පේනවා ස්කෙච් එක තුල මෙන්න මේ ආකාරයේ නෙක් රවුන්ඩ් එකක් තමයි මම ඇඳගෙන තියෙන්නේ. හයි පොයින්ට් ෂෝල්ඩර් එකේ සිට ෂෝල්ඩර් ලයින් එක දිගේ අඟලක් ලකුණු කර ගන්නවා. ඒ හරහා ස්ක්වයර් ෂේප් එකක් එන විදිහට තමයි මම කරේ හැඩය ඇඳගෙන තියෙන්නේ. පිටුපස පළුවේ මගේ සෙන්ටර් බෑක් එකේ සිට අඟලක් පහළට ලකුණු කරමින් පිටුපසත් කර හැඩය ඇඳ ගන්නවා. ඉදිරිපස කරට සමාන වනසේ කරය ඇඳගෙන වැඩි කොටස කපා ඉවත් කර ගන්නවා. අන්ඩර් ආම් පොයින්ට් එකේ මෙන්න මේ ආකාරයට හැඩය ඇඳ ගන්නවා. අනෙක් පැත්තත් ඒ ආකාරයටම හැඩය ඇඳ ගන්නවා.
අනෙක් පැත්තෙත් රේඛාව දික් කර ගන්නවා. එම රේඛා දිගේ මම කපා ගන්නවා. ස්ලීව් එකේ මම ෆ්‍රන්ට් එක සහ බැක් එක කියලා ලකුණු කර ගන්න අවශ්‍යයි. එම කොටස් දෙකේ වෙනසක් තිබෙන නිසා. මේ ආකාරයට කොටස් ටික කපා වෙන් කර ගන්නවා. ඊළඟට ස්ලීව් එක මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. ෂෝල්ඩර් එකේ කැපී එන කොටස තමයි ඉදිරියෙන් තියෙන්නේ. එතකොට අපි ස්ලීව් එක රැලි කරගන්න අවශ්‍ය වෙනවා. ඒ උස ප්‍රමාණය පහළ සිට අඟල් 5 මාරක ප්‍රමාණයක් ඉහළට ලකුණු කරගෙන යනවා. ඒ හරහා රේඛාවක් ඇඳෙමින් ස්ලීව් එක කපා වෙන් කර ගන්නවා. පහළ කොටස රැලි කරගන්න අවශ්‍ය වෙනවා. අපි බලමු කොහොමද රැලි කරගන්නේ කියලා. මේ ආකාරයට කොටස් වලට වෙන් කරමින් මම සෑම කොටසක්ම වෙන්වන ආකාරයට කපා වෙන් කර ගන්නවා. ස්ලීව් සෙන්ටර් එක සඳහා ගයිඩ්ලයින් එකක් ඇඳ ගනිමින් ඒ සියලු කොටස් මෙන්න මේ ආකාරයට ඈඩ් කරමින් අලව ගන්නවා. ඉහළින් අඟල් 1මාරක් පහළින් අඟල් 2මාරක් බැගින් ඈඩ් කරමින් මේ කොටස් අලවගෙන තියෙනවා. දැන් මම මේ කොටස කපා ගන්නවා. ස්ලීව් සයිඩ් සීම් එක පැත්තිනුත් අඟලක ප්‍රමාණයක් වැඩිපුර තබා ගනිමින් තමයි කපාගෙන තියෙන්නේ. ස්ලීව් එකේ ඉහළ කොටසට මෙන්න මේ ආකාරයට පහළ කොටස ගැදර් කරමින් අපි ඇටච් කරන්න අවශ්‍යයි. අපි බලමු මේක කොහොමද කපා ගන්න කියලා. වටේට පින්ස් ගසා ගනිමින් ඉතාමත්ම පහසුවෙන් ඉතාමත්ම පරිස්සමෙන් මැසිය යුතුයි. ඉදිරිපස ඩාට්ස් අපි මසන්නේ නැහැ. සයිඩ් සීම් ඩාට් එක මම මසා ගන්නවා. පින් එකක් ඇතුල් කර ගනිමින් ඩාට් එකේ ස්ථානය ලකුණු කර ගන්නවා. අඟල් භාගය බැගින් තබා ගනිමින් පිටුපස පළුවත් මේ ආකාරයට කපා ගන්නවා. පිටුපස ඩාට්ස් ලකුණු කර ගන්නවා. පිටුපස හරි මැද කර මුදුනේ සිට පහළට අඟල් 5ක ප්‍රමාණයක් මම කපා වෙන් කර ගන්නවා. කැපූ පසු මේ ආකාරයට දිස්වන්නේ. ඊළඟට මම ස්ලීව් එකේ කොටස් දෙකම එකවර කැපෙන ආකාරයට මේ ආකාරයට තබා ගනිමින් ස්ලීව් එකේ ඉහළ කොටස කපා ගන්නවා. නමාගත කොටසත් මේ ආකාරයට වෙන් කර ගන්නවා. ස්ලීව් එකේ හරි මැද සලකුණක් දා ගන්නවා. රෆල් එකේ කොටසත් මේ ආකාරයට කොටස් දෙකම එකවර කැපෙන ආකාරයට කපා ගන්නවා. ස්ලීව් එකේ මැද සලකුණක් දා ගන්නවා. ලයිනින් කොටස සඳහාත් මම ජෝර්ජට් මැටීරියල් එක තමයි අරන් තියෙන්නේ ප්ලේන් කලර් එකෙන්. ඒකත් මම බ්ලොක් එක තබා ගනිමින් කපා ගන්නවා. ඩාට්ස් ලකුණු කර ගන්නවා. ඉදිරිපස පළුවත් මම මේ ආකාරයට අඟල් භාගය බැගින් තබා ගනිමින් කපා ගන්නවා. සයිඩ් සිම් ඩාට් එකත් ලකුණු කර ගන්නවා. කළු පාටින් මම කුඩා පටියක් ගන්නවා අඟල් 1.4ක පල්ල ප්‍රමාණයට. ඒක මගේ රැන්ග්ලන් ස්ලීව් එකේ හැඩය කැපී පෙනෙන ආකාරයට මම වටේට මේ විදියට මේ පටිය අල්ලා ගන්නවා. ඒ සඳහා එම දුරට මම පටිය කපා ගන්නවා. බ්ලොක් එක තබා ගනිමින් අපිට දුර මැන ගන්න පුළුවන්. ඊළඟට මම මේක බයස් පටි කපාගෙන තියෙනවා අඟල් 2ක පල්ලට. මොකද හුඟක්ම සිනිඳෝ රෙද්දක් නිසා මම ටිකක් දෙපට හිටින විදිහට තමයි බයස් පටි ඇටච් කරගන්නේ. ඊළඟට මම මේක මසා ගන්නයි යන්නේ. පිටුපස පළුවේ ඩාට්ස් මසා ගන්නවා.
ලයිනින් කොටස තමයි මම මුලින්ම මසා ගන්නේ. මැසූ පසු මේ ආකාරයටයි දිස්වන්නේ. ඉදිරි පස සයිඩ් සීම් එකේ එන බස් ඩාට් එකත් මසා ගන්නවා. ඊළඟට සයිඩ් සීම් දෙක මම එකට ඇටච් කර ගන්නවා. අනෙක් පැත්තත් ඒ ආකාරයටම මසා ගන්නවා. ඊට පස්සේ පිටුපස පළුවේ ඩාට්ස් මසා ගන්නවා. සයිඩ් සීම් ඩාට්ස් මසා ගන්නවා. සයිඩ් සීම් දෙක ඇටච් කර ගන්නවා. අනෙක් පැත්තත් ඒ ආකාරයටම සයිඩ් සීම් එක මසා ගන්නවා. මැසූ පසු අපි ඕලොක් කර ගන්නවා. කොටස් දෙකම මම ඕලොක් කර ගනිමින් හොඳ පිට හරව ගන්නවා. හොඳ පිට හරවා ගනිමින් මගේ උඩ ලේයක ඇතුළට ලයිනින් කොටස ඇතුළට බස්සවා ගන්නවා. මේ ආකාරයට බස්සවාගෙන මම අන්ඩර් ආම් පොයින්ට් දෙක එකට හිටින ආකාරයට මේ ආකාරයට තබා ගනිමින් පින්ස් ගසා ගන්නවා. ඔයාලට පේනවා සයිඩ් ඩාට් එක තමයි මේ පේන්නේ. ඊළඟට මම ඉදිරිපස කර දක්වා කොටස් දෙක තබා ගනිමින් පින් එකක් ගසා ගන්නවා. කර වටේට ඔය ආකාරයට තබා ගනිමින් කර මැදට ඉදිරි මැදටත් පින් එකක් ගසා ගන්නවා. කර කෙළවරටත් ඔය ආකාරයට පින් එකක් ගසා ගනිමින් මම පහළ නැවතත් අනෙක් පැත්ත අන්ඩර් ආම් පොයින්ට් එක දක්වා එනවා. එතනත් මම පින් එකක් ගසා ගන්නවා. ඊළඟට මම පිටුපස පැත්තට තමයි ඔය යන්නේ. පිටුපස පැත්තේ කර මුදුනටත් මම පින් එකක් ගසා ගන්නවා. දැන් ඔයාලට පේනවා පිටුපස මම ඕපන් එක තබාගත්තු කොටස නිවැරදිව මේ ආකාරයට තබා ගනිමින් පින්ස් ගසා ගනිමින් පිටුපස ඕපන් එකේ ප්‍රමාණයට ලයිනින් කොටස කැපෙන ආකාරයට කපා ගන්නවා. ඊළඟට මම බයස් පටියක් තබා ගනිමින් අඟල් කාලේ ප්‍රමාණයට තබා ගනිමින් මසාගෙන එනවා. මේ ආකාරයට බයස් පටිය ඇටච් කර ගන්නවා. ඊළඟට මැසූ පසු මේ ආකාරයට දිස්වන්නේ අපි එතන කෙළවර කට් මාක්ස් කිහිපයක් දා ගන්නවා. ඊළඟට මම බයස් පටිය මෙන්න මේ ආකාරයට දෙවරක් නැවෙන විදිහට තමයි නමාගන්නේ. ගොඩාක්ම සිනිඳු නිසා මුලින්ම මෙහෙම නවලා ඊළඟට නැවතත් කොටස් දෙකම එකට නමමින් වටේට මසාගෙන යනවා. මැසූ පසු මේ ආකාරයටයි කොටස් දෙක නිවැරදිව කරවල් දෙක එක මත එක සිටින ආකාරයට තබා ගනිමින් වැඩි කොටස් කපා ඉවත් කර ගන්නවා. ඕපන් එකේ පහළ නැමෙන ස්ථානය මම V shape එකට කුඩා ප්‍රමාණයක් ඇලට මසා ගන්නවා. මැසූ පසු මේ ආකාරයට දිස්වන්නේ. ඊළඟට මම කරවල් කොටස් ටික ටැග් කර ගන්නවා. ඉදිරිපස කරත් කොටස් දෙක එක මත එක තබා ගනිමින් ටැග් කර ගන්නවා. මැසූ පසු මේ ආකාරයට දිස්වන්නේ. ඊළඟට මම රෆල් එකේ කොටස ස්ලීව් එකට එන වාටිය මසා ගන්නවා. අටෙන් එක බැගින් දෙවරක් නමා ගනිමින්
මසා ගන්නවා. මෙසූ පසු මේ ආකාරයටයි දිස්වන්නේ. රෆල් එකේ උඩ මෙහෙමක් මසාගෙන යනවා. රැලි කර ගැනීම සඳහා තමයි ඒ මැස්ම මම මසාගන්නේ. ඊට උඩිනුත් මම තවත් මැස්මක් මසාගෙන යනවා. ඊළඟට මෙතන මගේ ස්ලීව් එකේ ඉහළ කොටස තියෙනවා. එතන මම ස්ලීව් එකේ සෙන්ටර් එකේ මාක් එකක් දාගෙන තියෙනවා. ඒ මතට රෆල් එකේ කොටසේ මැද මම මාක් එකක් දාගෙන තියෙනවා. ඒ කොටසත් මම ඒ මත එක තබා ගනිමින් පින් එකක් රඳවා ගන්නවා. ඊළඟට මේ නූල් කොටස් දෙකම එකවර අල්ලා ගනිමින් මෙන්න මේ ආකාරයට රැලි කර ගන්නවා. උඩ ස්ලීව් එකේ ප්‍රමාණයට තමයි රැලි කරගන්නේ. ඊළඟට ස්ලීව් සෙන්ටර් එකේ ඉඳන් අනෙක් පැත්ත කොටසත් මම පොටවල් දෙකම එකවර අල්ලා ගනිමින් මෙන්න මේ ආකාරයට රැලි කර ගන්නවා. එතකොට අපිට නිවැරදිව සමානව මේ රැලි ටික ස්ප්‍රෙඩ් කර ගන්න පුළුවන් වෙනවා. රැලි කර ගනිමින් මේ ආකාරයට මම මසා ගන්නවා. මෙසූ පසු මේ ආකාරයටයි දිස්වන්නේ. ඊට පස්සේ මම ස්ලීව් එකේ සයිඩ් සීම් එක මසා ගන්නවා. අඟල් භාගෙට සයිඩ් සීම් එක දෙකේ මසාගෙන යනවා. ඊට පස්සේ ඕලොක් කර ගන්නවා. ඊළඟට මම කපාගත්තු කළු පාට පටිය මගේ ස්ලීව් එකේ කර මුදුනට ඇටච් වෙන තැන සිට මෙන්න මේ ආකාරයට හරි මැදින් නමා ගන්නවා. නමා ගනිමින් ස්ලීව් එක වටේට ඔය ආකාරයට තබා ගන්නවා. වටේට පින්ස් ගසා ගන්නවා. මෙතන මේ ඔයාලට පෙන්වන්නේ ස්ලීව් එකේ අන්ඩර්ආම් පොයින්ට් එක. ඒ වටේටම තමයි මම මේ පටිය අල්ලාගෙන යන්නේ. ඊළඟට මම අටෙන් එකක ප්‍රමාණයක් අඟල් කාලක වගේ ප්‍රමාණයක් අපි තබා ගනිමින් වටේට මසා ගන්නවා. පුට් එක ගේජ් කර ගනිමින්. බ්ලවුස් එකේ ඉදිරිපස කොටසට ස්ලීව් එකේ ඉදිරිපස කොටස මෙන්න මේ ආකාරයට තමයි මම තබා ගන්නෙ. ඒක හොඳින් බලා ගන්න. ඔන්න ඔය ආකාරයට ස්ලීව් එක හරවා ගනිමින් මම බ්ලවුස් එකේ හොඳ පැත්ත මතට තබාගෙන පින් එකක් ගසා ගන්නවා. ඊළඟට අන්ඩර්ආම් පොයින්ට් එකට ස්ලීව් එකේ අන්ඩර්ආම් පොයින්ට් එක මෙන්න මේ ආකාරයට තබා ගනිමින් පින් එකක් ගසා ගන්නවා. ඊළඟට නැවතත් ස්ලීව් එක ඔය වටේට ඇවිත් පිටුපස කර කෙළවරට ස්ලීව් එකේ කෙළවර එකට තබා ගනිමින් පින් එකක් ගසා ගන්නවා. මම මසාගෙන තියෙන සුදු පාට ස්ටිච් එක උඩම තමයි මම මසාගෙන යන්නේ. එවිට මට කළු පාට සිහින් පටිය එක තැනකින් මහතයි එක තැනකින් කෙට්ටුයි විදිහට එන්නේ නැහැ. එකම ගානකට ඇටච් වෙනවා. නීට් එකට මසා ගැනීමට නම් අපි එවැනි ක්‍රම අනුගමනය කළ යුතු වෙනවා. මෙසූ පසු මේ ආකාරයටයි දිස්වන්නේ. ඉතාමත් ලස්සනට මේ ආකාරයට ඔයාලට මසා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ස්ලීව් එක තියෙන ආකාරය. අපි අනෙක් පැත්තටත් මේ ආකාරයටම ස්ලීව් එක ඇටච් කර ගන්නවා. හොඳින් බලා ගන්න. හොඳ පිටවල් දෙක මෙන්න මේ ආකාරයට තිබෙන විදිහට එක මත එක තබා ගන්නවා. තබා ගනිමින් පින් එක රඳව ගන්නවා.
අන්ඩරාම් පොයින්ට් එකට තබා ගනිමින් එතනත් පින් එකක් ගසා ගන්නවා. ඒ ආකාරයට වටේට තබා ගනිමින් ඒ පැත්තේ කොටසත් මම මසාගෙන යනවා. සුදු පාටෙන් තියෙන නූල උඩම තමයි මම මසාගෙන යන්නේ. මැසූපසු මේ ආකාරයටයි දිස්වන්නේ. ඔයාලට පේනවා දැන් මෙන්න මේ මසාගත්තු ජොයින්ට් එක අපේ සීම් එක මම මේ පැත්තට හරවා ගන්න අවශ්‍යයි ඇඟ කොටස පැත්තට. ඒ පැත්තට හරවා ගනිමින් උඩින් මම අවුට්ලයින් එක මසාගෙන යනවා. ඊට පස්සේ මම කරවටේට මෙන්න මේ ආකාරයට පයිපින් පටිය තබා ගනිමින් ඇතුලෙන් කොටසක් නමා ගන්නවා. මුලින්ම අඟල් කාලක ප්‍රමාණයක් නමා ගනිමින් ඒ කොටස් දෙකම එකවර තබා ගන්නවා. මොකද ගොඩාක්ම මේක සීත්‍රූ මැටීරියල් එකක් නිසා අපිට තනි පටියක් අල්ලීම ප්‍රමාණවත් මදි. ශක්තිමත්ව කරවටේ තැබෙන්න අවශ්‍ය නිසා තමයි මේ ආකාරයට මම නමලා අල්ලගන්නේ. ගොඩාක් ඝනකම රෙදිවල නම් මේ ආකාරයට මසන්න එපා. ඊළඟට මම උඩින් අටෙන් එකක ප්‍රමාණය අවුට්ලයින් එකක් මසාගෙන යනවා ෆේසින් එක මත. ඊළඟට ඇතුල් පැත්තට නමා ගනිමින් කරවටේ පයිපින් පටිය මසාගෙන යනවා. මැසූපසු මේ ආකාරයට දිස්වන්නේ. ඊළඟට මම පිටුපස ඕපන් එක ළඟට කුඩා ලූප් එකක් මසා ගන්නවා. මේ ආකාරයට මසාගත්තු ලූප් එක මම පිටුපස කොටසට තබා ගනිමින් පිටුපස දකුණු පැත්තට තබා ගන්නවා. ඒ මතට අපිට පුළුවන් මෙන්න මේ ආකාරයේ බටන් එකක් අල්ලගන්න. ඊළඟට මම පහළ වාටිය මසා ගන්නවා. අඟල් කාලක ප්‍රමාණයට කාල බැගින් දෙවරක් නමා ගනිමින් තමයි මසා ගන්නේ. ලයිනින් කොටස අඟල් භාගය බැගින් දෙවරක් නමා ගනිමින් මසා ගන්නවා. උඩ කොටසට වඩා යට කොටස අඟල් කාලක භාගයක ප්‍රමාණයෙන් කෙටි වෙන්න අවශ්‍යයි. ඔබට මේක ලයිනින් කරන්න නැතුව තනි රෙද්දකින් පවා මේ පැටර්න් එක මසා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ ලස්සන බ්ලවුස් මෝස්තරකින් නැවත අපි හමු වෙමු.